මහදෑබර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ තවත් අපිට අවස්ථාවක් උදා කර දී තිබෙනවා ශුද්ධ ලියවිලි ඉගෙන ගන්නට. ඔබ දන්නවා අපි සෑම සතියකම මේ කාර්තු පුරාම හේබ්‍රෙව් පොත ඉගෙන ගනිමින් සිටිනවා. අපි හේබ්‍රෙව් පොතේ අවසානයේට දැන් ළඟා වෙලා තිබෙනවා. අපි ගැලවීමට බලපාන්නා වූ ප්‍රධානතම කාරණේ පිළිබඳව අපි සති 12ක් පුරාම අපි ඉගෙන ගත්තා. අවසාන පාඩම අපි ලබන සතියේ ඉගෙන ගන්නට යනවා. මේ සතිය පුරා මේ සති 12 පුරාම අපි ඉගෙන ගත්තා වූ පාඩම් ඉතාම වැදගත් අපේ ගැලවීම සඳහා. මේක තමයි අපේ ජීවිතයට බලපාන, අපේ ගැලවීමට බලපාන ප්‍රධානතම කාරණය. එනම් අපේ ගැලුම් කරතන වහන්සේ ස්වර්ගයේ ඒ මණ්ඩපේ කරන්නා වූ සේවය පිළිබඳව හරි අවබෝධයෙන් යුක්තව ජීවත් වීම. මොකද ඒකට හේතුව අපි මේ පිළිබඳව අපිට හරියාකාර අවබෝධයක් නොතිබුණොත් අපි මුලා වෙන්න තිබෙනා වූ වියුල් වෙන්න තිබෙනා වූ අවස්ථාවන් වැඩි නිසා. මොකද සාතන් කාලය කෙටි බව දන්නවා. ඒ නිසා සාතන් පුදුමාකාර ලෙස ව්‍යාජ ගැන්වීම්, වියුල් සහගත ගැන්වීම් ගෙනල්ලා උන්වහන්සේගේ දරුවන්ව, විශ්වාසවන්ත දරුවන්ව මුලා කරන්නට, වියුල් කරන්නට දරන්නා වූ උත්සාහ කරන්නා වූ කාලයක අපි ජීවත් වෙන නිසා නිශ්චිත වූ පාඩම් ඉතා වැදගත් හරියාකාර අවබෝධ කර ගැනීම. එතකොට අපි මේ සතිය ඉගෙන ගත්තේ හේබ්‍රෙව් පොතේ 12 වෙනි පරිච්ඡේදයට අපි එනවා. විශේෂයෙන් විශේෂිත වූ කාරණා අපි හේබ්‍රෙව් පොතේ අදාළ කාරණා අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ කාරණාවල සාරාංශය අද දවසේදී අපි කතා කරන්නට යනවා. ඒ නිසා අපි උන්වහන්සේගේ බලය මඟ පෙන්වීම අවශ්‍යයි මේ සුද්ධ සත්‍යතාවයන් තේරුම් ගන්නට. මොකද උන්වහන්සේ තමයි අපට උගන්වන්නේ. අපේ ගුරුවරයා උන්වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ තමයි අපට උගන්වන්නේ. අපි උන්වහන්සේට 100% අපි උන්වහන්සේට අපේ ජීවිතය යටත් කරනකොට උන්වහන්සේ සූදානම් අපිට මුළු සත්‍ය කරා අපිට මඟ පෙන්වන්නට. ඒ නිසා අපි ඉල්ලමු උන්වහන්සේට අපිට උගන්වන්නට කියලා. අහසත් පොළොවත් මම පාලනය කරන්නා වූ සබදස්සේ ස්වාමීන් වහන්සේගම් කරදී පියන්නේ වහන්සේ සිදු කරනවා, ප්‍රශංසා කරනවා. ශුද්ධෝ කියන්නේ අපිට මේ ශුද්ධෝ පාඩම් දීම ගැන ඔබ වහන්සේ අපෙන් කර තිබෙනා වේ ගැලවීමේ සලස්ම පියන්නේ අපිට දොරක් කර දීම ගැන වහන්සේ සිතී. පියන්නේ අපේ ගැලුම් කරතරන් වහන්සේ මේ පොළවේ කලාව සම්පූර්ණ කලාව ඒ මනුෂ්‍ය අපේ ගැලවීමේ සම්පූර්ණ කරාව භූමික සේවයත් ඒ වගේම දැන් උන්වහන්සේ ස්වර්ගීය කරන්නා ස්වර්ගීක සේවය පිළිබඳව ඔබ වහන්සේ අපිට මේ සති 13 පුරාම සති 12 පුරාම ඉගෙනුවා. දැන් අපි 12 වෙනි සතියේ පාඩම ඉගෙන ගන්නට යනවා. මේත් ඉතාම වැදගත් අපේ ජීවිතේට. ඒ නිසා ශුද්ධෝ කියන්නේ අපට උගන්වන්න. පළමුව මටත් දෙවනුව මා තුලින් අන්‍යයන්ට කතා කරන්න කියලා ඉල්ලමින් භාෂිකේ බලවත් වහන්සේලා සියුදුනා ජීවිතය යටත් කරන්නේ, බාර කරන්නේ යේසුස් වහන්සේගේ අත්‍යුත්තම ප්‍රේමණීය නාම සාමය. ආමෙන්. අපේ සහෝදර සහෝදරිය දවසේදී මේ සතිය අපි ඉගෙන ගත්තේ නොසල්විය හැකි රාජධානියක් ලැබීම. ඔබ දන්නවා අපි අද මනුෂ්‍යයා හරි අවිනිශ්චිත කාල පරිච්ඡේදයක ජීවත් වෙන්නේ. මනුෂ්‍යයාට කිසිම ස්ථිරත්වයක් නැහැ. හෙට දවස ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. ස්ථිරත්වයක් නැහැ. අපි දන්නවා දේශපාලන රාජ්‍යයන්, ඒ වගේම ආර්ථික තත්ත්වයන් රාජ්‍යයන් වල, රටවල් වල මේ කිසිම දෙයකට කිසිම ස්ථාවරත්වයක් නැති කාලෙක අපි ජීවත් වෙන්න. අපිට තියෙන එකම සහනය, සැනසීම, බලාපොරොත්තුව ස්වර්ග රාජ්‍ය පමණයි. ස්වර්ගීය පුරවැසියන් හැටියට. ඒ නිසා කාලය එළඹ තිබෙනවා ඉහළ බලා ඇස්සසවන්නට. ඔබවත් මාවත් උන්වහන්සේ ස්වර්ග රාජ්‍යයට පුරවැසියන් හැටියට පුරවැසි භාවය දීලා, ඒ නාගරිකත්වයේ දීලා අපේ ගැලුම් කරතරන් වහන්සේ දැන් ස්වර්ගීය කරන්නා වූ සේවය උන්වහන්සේ දැන් මේ සේවයෙන් නිරත වෙලා ඉන්නේ. ඔබටත් මටත් ඒ නාගරිකත්වයේ උරුම කර දී තිබෙනවා. ඒ කෙලවර දක්වා ඔබවත් මාවත් ගලවන පිණිස. ඒ නිසා මේ නොසෙල්විය හැකි රාජ්‍ය ලබා ගන්නට ඔබගෙත් මගෙත් ආශාව කොයි ආකාරද කියන කාරණේ අද දවසේදී අපි ටිකක් සොයලා බලමු. විශේෂයෙන් ඔබගේ අවධානය මම අද දවසේදී අපිව මේ පාඩම තුලින් යොමු කරනවා විශේෂිත වූ කාරණා කීපයකට. මම ඔබට මේ පාඩම මුලදී මම කතා කරා, ඔබට මතක් කර දුන්නා. ශුද්ධ ලියවිල්ල කොයි ආකාරයෙන්ද මනුෂ්‍ය අර්ථකථන දීලා මනුෂ්‍ය විඥාණයෙන් තේරුම් ගන්නට ගිහිල්ලාද බොහෝ අය
වියවුල් අවුල් සහගත ප්‍රත්‍යක්ෂපත් වෙලා තිබෙන්නේ කියලා කාරණේ. ශුද්ධ ලියවිල්ල තුල කිසිම අවුලක් නැහැ. කිසිම ශුද්ධ ලියවිල්ල තුල කිසිම වියවුලක් නැහැ. නමුත් අපි ශුද්ධ ලියවිල්ලටම ඉඩ හරිනවා නම් ශුද්ධ ලියවිල්ල තේරුම් කර දෙන්න. එතකොට අපිට හරි පහසුයි. ශුද්ධ ලියවිල්ල ලියා තිබෙන දේව කැමැත්ත දෙවියන් වහන්සේගේ අරමුණ මිනිස්යාගේ ගැලවෙනුවෙන් උන්වහන්සේ දී තිබෙනා අරමුණ තේරුම් ගන්නට. අපිට වර්ධින ස්ථානයේ තමයි ශුද්ධ ලියවිල්ල තියෙන දේවල් මනුෂ්‍ය මනසෙන් තේරුම් ගන්නට උත්සාහ කිරීම. මේක කියන්නට ප්‍රධානතම හේතුව වෙන්නේ ඔබ දන්නවා අදටත් ක්‍රිස්තියානිය තුල සියෝන් කන්ද ගැන, යෙරුසලම ගැන බොහෝ ඉගැන්වීම් බොහෝ මතවේදාත්මක කාරණා තිබෙනවා. ශුද්ධ ලියවිල්ල පැහැදිලිව කතා කර තිබෙනවා. ශුද්ධ ලියවිල්ල තුල ශුද්ධෝ විශේෂණ අලුත්ගිවිසුම තුල ඔබට පුළුවන් නම් ශුද්ධෝ පාවුල්තුමාගේ ලියවිලි වලින් පෙන්වන්න යෙරුසලමට මුල් තැන දීලා නැත්නම් යෙරුසලමට ක්‍රිස්තියානි අය යොමු වෙනවායි කියලා. ශුද්ධෝ පාවුල්තුමා කතා කරන්නේම ස්වර්ගීය යෙරුසලම ගැන, ස්වර්ගීය නුවර ගැන. ඒ නිසා මේ මතක තියාගන්නට ඕන. මේ ඔබට අහන්න තිබෙන, ඔබට දකින්න තිබෙන මේ මහත් වූ මුලා කිරීම වලින් නැත්නම් මේ වියුල් ඉගැන්වීම් වලින් ඔබ ඈත් වෙලා ශුද්ධ ලියවිල්ලටම උගන්වන්නට ඔබ ඉඩ දෙන්නට ඕන. මෙතන කියනවා විශේෂයෙන් අපි මේ සතිය මේ කාර්තු පුරාම ඉගෙන ගන්න උන්වහන්සේ තමයි අපේ මධ්‍යස්ථකාරය, අපේ උත්තම පූජකයා. උන්වහන්සේ තමයි අප වෙනුවෙන් පිරන් වහන්සේ වෙනුවෙන් මදහත්කම් කරන්නේ. එතකොට මේ ගැලවීමේ කාර්යයේදී අපි එක දෙයක් මතක තියාගන්නට ඕන. මේක පරණ ගිවිසුමෙත් තිබුණා. පරණ ගිවිසුමේ අපේ ගලම්කාර තරන් වහන්සේ මේ කාර්යය ඉෂ්ට කරන්නට පෙර ඒ කාර්ය පූජකයන් ලවා, මනුෂ්‍ය පූජකයන් ලවා, උන්වහන්සේ මේ දේ සම්පූර්ණ කරන තෙක් මනුෂ්‍ය පූජකයන් ලවා, මනුෂ්‍ය පූජාවන් ලවා, සත්ත්ව පූජාවන් ලවා, මේ සියල්ල මංගල්‍යයන් ලවා මේ සියල්ල කරනු ලැබුවා. කවුරු වෙන තෙක්ද? අපේ ගලම්කාර තරන් වහන්සේ ඇවිත් ඒ සියල්ල සම්පූර්ණ කරන තෙක්. මේක තමයි අද මනුෂ්‍යයා තේරුම් නොගන්නේ. පරණ ගිවිසුමේ අදහිල්ලෙන් ධර්මිෂ්ඨ කලේ නැද්ද? පරණ ගිවිසුම තුළ අදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබූ බව හේබ්‍රේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ ශුද්ධ පවුල්තුමා කතා කරනවා. ඒ නිසා මේ අලුත් දෙයක් නෙවෙයි. මේක අපි තේරුම් ගන්නට ඕන. එකම දේ අලුත් කර දී තිබෙන්නේ කුමක්ද? පරණ දේ අලුත් කර දී තිබෙන අලුත් ගිවිසුම තුළ. ඒ නිසා අපි මේ කාරණා හරියට තේරුම් ගන්නවා. පරණ ගිවිසුම අපිට හම්බ වෙනවා හේබ්‍රේ 11 වෙනි පරිච්ඡේදයේ පුරාම ශුද්ධ පවුල්තුමා කියන්නේ කවුරු ගැනද කතා කරන්නේ? පරණ ගිවිසුමේ හිටියා වූ ඒ සෙනග ඒ ශ්‍රේෂ්ඨ අධිහිලිවන්තයන් ගැන කතා කරන්නේ. ඔවුන්ගේ අධිහිල්ල ඔවුන්ගේ ක්‍රියාවෙන් පෙන්눔 කරපු නිසා ඒ සියල්ල ඔවුන්ට ධර්මිෂ්ඨකම කර ගණන් ගන්න ලැබුවායි කියලා. අද ගොඩාක් දෙනෙක් අධිහිල්ල ගැන කතා කරනවා. අධිහිල්ලේ ධර්මිෂ්ඨකම ගැන කතා කරනවා. අනුග්‍රහය ගැන කතා කරනවා. අපි සියල්ලම අනුග්‍රහයෙන් ගැලවී සිටින බව ශුද්ධ ලියවිල්ල පැහැදිලිව ලියා තිබෙනවා. ගැලවුණා වූ අපි කුමක් කළ යුතුද කියන කාරණය ශුද්ධ ලියවිල්ල ලියා තිබෙනවා. මේ ගැන කතා කරන්නට අද බොහෝ දෙනෙක් පැකිලෙනවා. මේක තාම භයානක තත්ත්වයක්. දැන් සහෝදර සහෝදරිය එන්සා මතක තියාගන්න ඕන යාකෝබ් දුපතේ පැහැදිලිව යාකෝබ් තුමා කතා කරනවා ක්‍රියා සහ ඒ අධිහිල්ල සහ ක්‍රියා අතර තිබෙනා වූ සම්බන්ධතාවය. මේ දෙක වෙන් කරන්න බැහැයි කියලා. අපි උන්වහන්සේව අදහමේ කිය අපි උන්වහන්සේ ගේ ආඥාවන්ට විරුද්ධ ලෙස නැත්නම් ඒවා කඩ කරනවා නම් අපි බොරුකාරයන් බව යෝහන් තුමා සඳහන් කරනවා කියහන්ගේ පුතේ. ඒ නිසා මේ මතක තියාගන්න ඕන අධිහිල්ල කරනකොටගෙන උන්වහන්සේ කරේ අධිහිල්ල කරනකොටගෙන උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ධර්මිෂ්ඨ කරන ලැබූ අපි ඔබත් මමත් ඊළඟට අපි කරන්න ඕන කුමක්ද? උන්වහන්සේ දුන්නා වූ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය කිල්ටි නොකර නොගෙන උන්වහන්සේ ද්‍රේ හෘදේ කරමින් ජීවත් වීම. මොකද ඔබවත් මමත් මේ උන්වහන්සේ ගෙන යන්නේ කොහාටද? මේ කාරණේ අපි හැමෝම තේරුම් ගන්න ඕන. පාපේ කරනකොටගෙන එළවනු ලැබුවා වූ තල්ලු වුණා වූ ඔබවත් මමවත් කඳුරට තල්ලු වුණා වූ ඔබවත් මමවත් අපේ ගලම්කර තරන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොහාටද? කඳුරට ඇවිල්ලා කඳුරේ කාර්යය සම්පූර්ණ කරලා ඔබවත් මමවත් මේ පිරන් වහන්සේත් එක්ක සමීකරණට අරගෙන පිරන් වහන්සේ ඉදිරියට පමුණුවන්ට යන ගමනේ උන්වහන්සේ තමයි අපේ මදහත්කාරය. උන්වහන්සේ තමයි අපේ උත්තම පූජකයා. පරණ ගිවිසුමේ ඒ සංකේතාත්මකව දුන්නා වූ ඒ දේ අපේ ගලම්කර තරන් වහන්සේ දැන් ස්වර්ගයේ කරනවා. ඒ නිසා අපි පැහැදිලිව දකිනවා උන්වහන්සේගේ
ඒ මලුන්ගෙන් උත්ථානය වෙයිලා ඊට පස්සේ උන්වහන්සේ ස්වර්ගයට නැගී ගියාට පස්සේ ස්වර්ගීය தත්ත්වය නැත්නම් ස්වර්ගීය ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මොකද ජයග්‍රාහී තරණ වහන්සේ ජයග්‍රාහී තරණ වහන්සේ උන්වහන්සේගේ සේවය ආරම්භ කළ අවස්ථාව. උන්වහන්සේ ගේ ජයග්‍රහණය අපි දන්නවා පාපයෙන් ජයගැනීමෙන් පාපේ විපාකේ ගෙවලා කුලිය ගෙවලා මනුෂ්‍යව ඒ සදාකාල මරණයෙන් උන්වහන්සේ නිදහස් කරලා උන්වහන්සේ කරේ අදහන්න සියල්ල දෙනාට සදාතන ජීවනය ලබා ගැනීම බලාපොරොත්තු උන්වහන්සේ උරුම කර දීලා ඒ ප්‍රීතිය ස්වර්ගයේ උන්වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා අපි ඉගෙන ගන්නවා උන්වහන්සේගේ ආලේප ලැබීම පිළිබඳව ඒ සේවයේ ආරම්භයත් එක්කම ඒ සේවයේ ප්‍රතිලාභ ලබන්නා වූ අයට ලබන්නා වූ ජයග්‍රහණය පිළිබඳව මොහු ස්වර්ගයේම ප්‍රීති වෙනවා. හැබැයි ඒ ප්‍රීතිය වෙනවත් එක්කම තව කොටසක් මොනවද වෙන්නේ? කම්පාවෙන්ට යනවා. මෙන්න මේ කාරණය අපි තේරුම් ගන්නවා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ අනිතක තමයි සාතන් මේ විනිශ්චය පිළිබඳව පණිවිඩය මනුෂ්‍යයන්ගෙන් හංගලා තිබෙන්නේ. මේ කාරණේට දවසේදී අපි අවධානය යොමු කරන්න යනවා. දැන් ඔබත් මගේ අවධානය වෙන් තියෙන්න ඕනේ. කොහේ සියොන් කන්දර ස්වර්ගීය සියොන් කන්දර ස්වර්ගීය යෙරුසලමට වෙතට ඔබගේ මගේ අවධානය යොමු කර යුතු බව සුදුලි වේලා අපිට පවසනවා. විශේෂයෙන් විනිශ්චය කිරීගෙන යනවා. විනිශ්චය පිළිබඳව අනාගත වාක්‍ය අනාවැකිය අපිට එල්දරව් පොතේ සමාන එල්දරව් පොතේ කතා කරන ඒ විතරක් නෙමෙයි දානියෙල්ගේ පොතේ විශේෂයෙන් අපිට එල්දරව් කිරීම දී තිබෙනවා. ස්වර්ගීය විනිශ්චය ආරම්භය පිළිබඳව දානියෙල් 8:14 වෙනි පරිච්ඡේදයේ දානියෙල් 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ විශේෂයෙන් දීර්ඝතම අනාගත වාක්‍ය අපි ඉගෙන ගනිමින් සිටිනවා. එනිසා අපේ සහෝදර සහෝදරිය අපි මතක තියාගන්නට ඕන කාරණයක් තමයි විනිශ්චය කෙරෙන්නට ඕන. මොකද ඔබවත් මාවත් උන්වහන්සේ ස්වර්ගයට ගන්ට යන්නේ නිවැරදි කාර්යයක් හැටියට මුළු විශ්වයේම ඉදිරියේ ප්‍රකාශ කරනවා. පාපේ කරන කොටගෙන වැරදි කරුවන් වුණා වූ ඔබවත් මාවත් ස්වර්ගයට නුසුදුසු වුණා වූ ඔබවත් මාවත් සුදුසු කරන්නට අපි උන්වහන්සේට ඉඩ දෙන්න ඕන. උන්වහන්සේ වැඩිහත් වෙනවා ඒ කාරණේ ඉෂ්ට කරන්න. මොකද මුළු ස්වර්ගය මුළු විශ්වයම බලන් ඉන්න උන්වහන්සේගේ සාධාරණත්වය පිළිබඳව. ඒ නිසා විනිශ්චයක් කෙරෙන්නට ඕන. ඔබවත් මාව ස්වර්ගයේ සූසුද නැද්ද කියන කාරණේ. උන්වහන්සේ කොටස උන්වහන්සේ ස්වර්ගයේ කරමින් සිටනව අතර ඔබටත් මටත් තිබෙනවා කොටසක් කරන්න. මේ කාරණේ අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ සතියේ විශේෂයෙන් අපි ඉගෙන ගත්තා. ඒ උත්සවය පිළිබඳව උන්වහන්සේ පවත්වන්නට යනා වූ ඒ ශුද්ධ උත්සවය පිළිබඳව හේබ්‍රය පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ කියනවා නමුත් උඹලා ළඟා වී සිටින්නේ සියොන් කන්දටත් ජීවමාන දෙවියන් වහන්සේගේ නුවර වූ ස්වර්ගීය යෙරුසලමට. සුදෝ පෞල්තුමා කතා කරන්නේ ස්වර්ගීය යෙරුසලම ගැන. ඒක අපි තේරුම් ගන්නට ඕන. ඊට පස්සේ කියනවා ගණන් නැති දේවදූත සේනාවට තමයි අපි මේ ළඟලා සිටින්නේ. ඊ දිනකොට දැනෙනවද අපි මේ ස්ථානට ළඟා වී සිටිනවායි කියලා. වෙනදාට වඩා මේ ලෝකයේ තත්ත්වයේ රටවල තත්ත්වයේ දිහා බලනකොට අපි කී දෙනෙකුට දැනෙනවද මේදී අපි ලං වී සිටින්නේ සියොන් කන්දටත් ජීවමාන දෙවියන් වහන්සේගේ නూరు ස්වර්ගයේ යෙරුසලම බව අපි කී දෙනෙකුට දැනෙනවද හැඟෙනවද අද දවසේ? එහෙම දැනෙන්නේ නැත්නම් එහෙම හැඟෙන්නේ නැත්නම් මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. අපි පැහැදිලිව දකිනවා උන්වහන්සේ සියොන් කන්ද පිළිබඳව දේව වචනේ කතා කරනවා යෙරුසලම ගැන කතා කරනවා ඒකේ අපි දන්නවා ස්වර්ගීකදී නොඑක අවස්ථාවල විශේෂයෙන් අපි මොසෙස්ට කතා කරනවා අතරදී මොසෙස්ට කිව්වේ මම නුඹට පෙන්වන ස්වර්ගයේ මම පෙන්වන ආදර්ශය ලෙස මේ පොළොවේ මණ්ඩපයක් වාසන ස්ථානයක් හදන්නටි කියලා. ස්වර්ගීය සියොන් කන්ද පිළිබඳ ස්වර්ගීය යෙරුසලම ගැන එල්තරපොත පුරාම අපිට හම්බ වෙනවා. ඒ නිසා මතක තියාගන්නට ඕන. දෙවියන් වහන්සේගේ ඉතිරියට එල්තරපොතේ කතා කරන්නා වූ ඒ දෙවියන් වහන්සේගේ ඉතිරියට උන්වහන්සේ සූදානම් කර තිබෙනවා. මේ මහත් වූ උත්සවය මහත් වූ මංගල භෝජනය. දෙවියන් වහන්සේ ආසාවෙන් බලන් ඉන්නවා. අවුරුදු 6000කට තිස්සේ පිරණ වහන්සේ ආසාවෙන් බලන් ඉන්නවා. ආදම් සහයව අහිමි කරගත්ත දා ඉඳලා
ඒ ජීවත් වෙනා උන්වහන්සේගේ දරුවන් සමග ඒ මහා මංගල භෝජනයට සහභාගී වෙන්නට. උන්වහන්සේගේ සූරු පිරුණහන්සේගේ සමානත්වය බැව්වා ඔබවත් මාවත් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේ සමීපලා උතරන් වහන්සේ ඔබවත් මාවත් මුණ ගැසෙන්නට උන්වහන්සේ ආසාවෙන් බලන් ඉන්නවා. ඒ ඉතිරිය මුණ ගැසෙන්නට උන්වහන්සේ ආසාවෙන් බලන් ඉන්නවා. ඒක සුදෝ පාවල්තම හඳුන්වන්නේ කුළුඳුලන්ගේ මහා සභා රැස්වීම හැටියට. ඒ මතක තියාගන්න ඕන අපේ පරණ ජීවිතය අපි වැළලිය යුතුමයි. අපේ පරණ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසිපත් කර යුතුමයි. අපේ පරණ ජීවිතය උන්වහන්සේ සමග තැම්පත් කළ යුතුමයි. උන්වහන්සේ තුල අලුත් නැවිල්ලක් එන්නටම අවශ්‍යයි. නැවත ඉපදෙන්නටම අවශ්‍යයි. නැවත ඉපදුණොත් නැවත ඉපදෙනවායි කියලා කියන්නේ පරණ මනුෂ්‍යව සම්පූර්ණයෙන්ම වල්ලන්න ඕන. අපේ පරණ ජීවිතය සම්පූර්ණයෙන්ම වල්ලන්න ඕන. මේක ඉතා වැදගත්. මොකද උන්වහන්සේ කර්ණ කොටගෙන උන්වහන්සේ කෙරෙහි අධිහිල්ල කර්ණ කොටගෙන උන්වහන්සේගේ අනුග්‍රහය කර්ණ කොටගෙන ධර්මිෂ්ඨකම් ලැබුවා ඔබවත් මාවත්. ඒ ඔබටත් මට දුන්නා වූ ධර්මිෂ්ඨකමේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය අපිට කවදාවත් කිලිටි කරගන්න හැකියාවක් නැහැ. කිලිටි කරගත්තොත් මතකද ඔබට? මතකද ඔබට මංගල්‍ය වස්ත්‍රයක් නැතුව පැමිණියා වූ ඒ තනත්තාට සිදු වුණා වූ කාරණේ ඒ උම්මා කතාවේ. එනිසා මේවට අපේ අවධානය විශේෂයෙන් යොමු කරන්න. මංගල වස්ත්‍රේ නැතුව කවදාවත් ඔබටත් මටත් මේ මහත් වූ ඒ උත්සවයට මහත් වූ මංගල භෝජනයට සහභාගී වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ කාරණේ අපි නිරතුරුව මතක තබා ගන්න. උන්වහන්සේ විශේෂිත මංගල්‍ය භෝජනයක් සූදානම් කර තිබෙන බව අපි ගලම් කරතරන් උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි එල්දරව් පොතේ යොහාන් තුමා එල්දරව් කරනවා. එනිසා අපි මතක තියාගන්නට ඕන උන්වහන්සේ අපි ගලම් කරතරන් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගීය ඒ මහා මණ්ඩපේ උන්වහන්සේ සේවයේ නිරතල වෙලා ඉන්නවා. කවුද මේ උත්සවයට සුදුසු? කවුද මේ උත්සවයට සහභාගී වෙන්නේ නොවෙන්නේ කියන කාරණේ තීරණය කරමින් සිටිනවා. උන්වහන්සේ බොහෝ උපමා කතා උන්වහන්සේ කිව්වා ඔබටත් මටත් අනතුරු අඟවන්න. ඔබට මතකද මේ මංගල භෝජනෙට කැඳවුම් ලැබුවා? කැඳවුම් ලැබුවන් කිව්වා නිදහසට කරුණු ඔබට මතකද? අපි මොනතරම් නිදහසට කරුණු කියනවද? උන්වහන්සේගේ සේවයේ නිරත වෙලා ඉන්නව අතරදී. මතක තියාගන්න. උන්වහන්සේ මේ සෑම උපමා කතාවක්ම කිව්වේ ඔබටත් මටත් කාලවල කෙරවල සිටින ඇවිල්ලා තිබෙනා ඔබටත් මටත් අවවාද අනුශාසනා පිණිස. ඒ වයින් පාඩම් ඉගෙනගෙන උන්වහන්සේ වෙතට හැරෙන පිණිස. උන්වහන්සේගේ කැදවීම ප්‍රතික්ෂේප නොකොට උන්වහන්සේ ඒ කැලවීම සම්පූර්ණ කර ගන්න පිණිස. විනිශ්චයක් ගැන පැහැදිලිව කතා කරනවා අලුත් විශ්වයේ. සිදෝ පාවල්තුමා කතා කරන විනිශ්චයකාර සභාව ගැන. විශේෂයෙන්ම මතක තියාගන්නට ඕන. මේ විනිශ්චය කියනකොට ගොඩක් අය බයයි. විනිශ්චය කියනකොට ගොඩාක් අය බය වෙනවා. ඇයි? ඒකට හේතුව. දැන් අපිත් උන්වහන්සේ වදාහන්නා වූ දුවා දරුවන් හැටියට විනිශ්චය ගැන කතා කරනකොට බය වෙනවා. මොකද විනිශ්චය කියන්නේ අපි නඩු ශාලාවකට යන්න උනත් අපි සාමාන්‍යයෙන් බයයි. එතනදී විශේෂයෙන් අපේ මේ බය සාධාරණයි. මොකද අපි වරදකරුවා. නමුත් අපිට තියෙන එකම සහතිකය සහ එකම සැනසීම තමයි අපේ වැදහත්කාරයන්, අපේ නීතිඥයා, නැත්නම් අපේ වැදහත්කාරයන් කවුද? අපේ ගැලුම් කරතරන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ සූදානම්. උන්වහන්සේ වෙතට පැමිණෙන පාපය අත්හරින ආත්මෙන්ද සැබෑකමින්ද අවංක සිතින් උන්වහන්සේ සොයන අය වෙනුවෙන් වදහත්කම් කරන්නට උන්වහන්සේ ආසයෙන් බලන් ඉන්නේ. මේ විනිශ්චයදී ඔබවත් මාවත් නිදොස්කට නිදහස් කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන. උන්වහන්සේගේ ජීවිත පූජාව පිළිගත්තා ඔබවත් මාවත්. ඒ නිසා විනිශ්චයට උන්වහන්සේගේ දරුවන්ට බිය යුතු නැති බව සුද්ධ ලියවිලි පැහැදිලිව කතා කරනවා. බිය යුත්තේ කාටද? කවුද? කවුද බිය යුත්තේ? උන්වහන්සේ මෙම්මන මහත් ආශිර්වාදයක් දී තිබෙනකොට තමන්ගේ සිත් දැඩි කරගෙන
Tamange සිත් දැඩි කරගෙන පහපේ නිරත වෙලා ඉන්නවා නම් අන්න ඒ අය බිය යුතුයි. ඒ අය ඔස්සලවනු ලබන්ට යනවා. දානියල් පොතේ පැහැදිලිව 7 වෙනි පරිච්ඡේදය 9 සිට 10 දක්වා ඔබ කියවොත් ඔබට පැහැදිලිව හම්බෙනවා විනිශ්චයකාර ස්වභාව දින්දගත් අය පොද්ද දිගහරින ලද්දේ කියලා. ඒ අපි දන්නවා ඒ අනාගත වාක්‍යයට අනුව ඒ ආගමික රෝමේ පාප බලය සහිත රෝමේ වැටි යනවත් සමග අපි පැහැදිලිව දකිනවා දානියල්ගේ අවධානය ස්වර්ගීය මණ්ඩපය වෙතට යොමු කරනවා. ස්වර්ගයේ වෙතට යොමු කරනවා. ස්වර්ගයේ විනිශ්චය ආරම්භය වෙතට යොමු කරනවා. අපි දන්නවා ඒ පාප බලය බිඳී ගියා 1798 දී ඒ අනාගත වාක්‍යයට අනුව. ඊට පස්සේ අපි දන්නවා 1844 දී ඊට ඒ සිද්ධ වෙලා අවුරුදු කීපකින් ස්වර්ගයේ විනිශ්චය ආරම්භ වුණා වූ ආකාරයේ අනාගත වාක්‍යයට අනුව දානියලට 14 අනාගත වාක්‍යයට අනුව අපි ඉගෙනගෙන තිබෙනවා. දැන් අපි පැහැදිලිව දැනගෙන තිබෙනවා ස්වර්ගයේ තිබෙනවා පොත්. ඒ පොත් වලින් එක පොතක් තමයි කුමක්ද? ජීවනයේ පොත. ජීවනයේ පොත. උන්වහන්සේ හරි ලස්සනට කියනවා එල්තරව පොතේ ජය ගන්නාට කිසිසේත් ජීවනයේ පොතෙන් නම මකන්ට යන්නේ නැහැ කියලා. මතක තියාගන්න අපි උන්වහන්සේව අපේ පෞද්ගලික ගැලුම්කාරය හැටි පිළි අරගෙන අපි බෞද්ධස්මය ලබන විට උන්වහන්සේ ඔබගේ නාම මගේ නාමය පොතේ ලියනවා ජීවන පොතේ ලියනවා. හැබැයි ඒ ලියන ලද නාමය ආරක්ෂා කර ගැනීම ඔබ සහ මගේ වගකීම. මේක අපි පැහැදිලිව තේරුම් ගත යුතු කාරණයක්. ඒ ඔබගේත් මගේත් ලිව්වා වූ නාමය මකා ගැනීම ඔබ සහ මට තිබෙනා ඔබගේ මගේ තීන්දුවක් නැත්නම් ඔබගේ මගේ තීරණය අනුව තමයි ඒ දේ තීරණය වෙන්නේ. ගොඩාක් වෙලාවට සාතන් තවත් ඉගැන්වීමක් කරලා ගෙනලා තිබෙනවා ක්‍රිස්තියානිය තුළට. ඒ තමයි එක අවස්ථාවක ගැලුණාම අපි කියනවා ඉංග්‍රීසියෙන් once saved always saved කියලා. දේ වචනේ හිමි ගැන්වීමක් නැහැ. සමහර අය කියනවා අපි ගැලවීම ස්ථිර වෙලා තිබෙන්නේ කියන කාරණා. දෙවියන් වහන්සේගේ හස්තේ අපි ගැලවීම රඳා තිබෙන්නේ. අපේ යුතුයකම උන්වහන්සේ මත එල්ලී ජීවත් වීම. උන්වහන්සේ තමයි ගැලවීම තීරණය කරන්නේ. ඒ නිසා මතක තියාගන්නට ඕන. ඔබගේ නාමය මගේ නාමය ඒ ලිව්වා වූ ජීවන පොතේ නම ආරක්ෂා කර ගැනීම පිණිස උන්වහන්සේ ඔබෙන් මගට ඒ සුද්ධ ජීවිතය අතුලෙන්ට ඔබට මට ආරාධනා කරනවා. මොකද විනිශ්චය කෙරීගෙන යනවා. අපි දන්නේ නැහැ. මම දන්නේ නැහැ මගේ නාමය. ඔබ දන්නේ නැහැ ඔබගේ නාමය. ඒ ස්වර්ගීය විනිශ්චය ආසන ඉදිරියේ කවදා ගනීවිද කියන්නේ. ඒ ගන්නා වූ අතරේදී අපේ ගැලුම්කාර තරන් වහන්සේට පුළුවන්ද ඔබ ගැන මං ගැන පියන් වහන්සේ ඉදිරියේ කියන්න. සැබෑ ලෙසම අපි පාපය අත්හැරලාද? සැබෑ ලෙසම අපි උන්වහන්සේ අනුව ගමන් කරන්න උන්වහන්සේව අනුගමනය කරන්නන්ද? නැත්නම් තවමත් අපිට අත්හරින්න බැරි පාප, දුෂ්ටකම්, කිලුටුකම්, නොහැදිලිකාරකම් තෘෂ්ණාවන් තිබෙනවාද? කොහොමද උන්වහන්සේට එවැනි තත්ත්වයක සිටිනා ඔබත් මාත් වෙනින් මදහත්කම් කරන්න පුළුවන්? මොකද ඔබත් මමත් පාපයේ තෘෂ්ණාවන් අල්ලා ඉන්න තාක්කල් කවදාවත් අපේ ගැලුම් කර තරන් වහන්සේට බෑ මොනවා කරන්න? මදහත්කම් කරන්න. උන්වහන්සේ කියන්නේ අත්හැරලා එන්න. උන්වහන්සේ සූදානම් ඔබවත් මාවත් නිදොස් කර නිදහස් කරන්න. පාපය එක අතකින් අල්ලගෙන අනිත් අතින් ස්වර්ගයට යන්න බලාපොරොත්තු වෙන අයට බෑ. උන්වහන්සේට බෑ ඒව නිදොස් කර නිදහස් කරන්න. ඔබ වැරද්ද අතාරින්න ඕන. වැරද්දගෙන සම්පූර්ණ පශ්චාත්තාප වෙලා ඒක පව් කියා දීලා අතහරින්නාට තමයි කරුණාව ලැබෙන්නේ. දේව වචනේ සඳහන් කරන්නේ ඒකයි. මේ විනිශ්චය අවසන් වුණාට පස්සේ අපි දන්නවා උන්වහන්සේ දෙවෙනි වර එන්නට යනවා. එන්න අවස්ථරේදී අපි දන්නවා උන්වහන්සේගේ මනාලිය උන්වහන්සේ අරගෙන යන්න යනවා. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන. විනිශ්චය අධිලිවන්තයන්ට යහපත් ආරංචිය. මොකද ඒකට හේතුව පාපය අතහරින්නා වූ උන්වහන්සේ මුල් සිතින් සොයන්නා වූ අයට
සුභ ආරංචියක් වෙන්න යනවා විනිශ්චය. මොකද උන්වහන්සේ අපව සීල චෝදනාවලින් ඒ දොස්කට නිදහස් කරලා තිබෙන නිසා මතක තියාගන්න. ඒක ඔබටත් මරා සුභ ආරංචියක්. විනිශ්චය උන්වහන්සේගේ දරුවන්ට ගැලවෙන සෙනඟට සුභ ආරංචියක්. මොකද ඔබගෙත් මගෙත් ගැලවීම ඒ තුලින් සාතික කරන නිසා. හැබැයි විනිශ්චය අනිත් අයට කොහොමද? සැලවීමේ පණිවිඩයක් බවට කම්පා කිරීමේ පණිවිඩයක් බවට පත් වෙන්නට යන අපි දන්නවා අපි ගමන් කරන්නේ ඊටාම භයානක කාල පරිච්ඡේදයකට. ඉදිරියේදී මම එකයි කිව්වේ මේ පාඩම පටන් ගන්න. ඊටාම භයානක කාල පරිච්ඡේදයකට අපි ගමන් කරමින් සිටින්නේ. බොහෝ දෙනෙක් අපි දේවචනේ කියන මේවා ගාවිනාවල පටන් ගන්නනේ කියලා. එතකොට ඔබගේ මගේ ස්වභාවය කොයි ආකාරයද? මහන්සිය කියනවා ඕලන්ට කතා කරලා එදා නුඹලා නිවන් 14 නිපාච්චිත මොනවද කියන්නේ? නුඹලාගේ සිත් නොකලඹේවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න, මා කෙරෙහි විශ්වාස කරන්න. අද දවසේදී අපි කලමුඩා වූ ජීවිත ගත කරන්නා වූ අයවලුන් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපි එක දෙයක් මතක තියාගන්නට ඕන. උන්වහන්සේ සොලොවන්ට බැරි රාජ්‍යයක් දෙන්නට පොරොන්දු වෙලා තිබෙනවා. හැබැයි සොලොව සෙලවිය හැකි දේවල් මොනවද? අද ගොඩාක් හිතනවා නැයි සෙලවෙන්නේ, ඇයි වියෝලුන්නේ, ඇයි මුලා වෙන්නේ? ඒකට හේතුව තමයි සුදු ලියවිල තුල හරියාකාරව ස්ථීර පදනමක් නැතිකම. සුදු ලියවිල සත්‍යතාවය පිළිබඳව අවබෝධයක් නැතිකම. එනිසා එවැනි අයවලුන් සාතන්ට යක්ෂයාට නපුරට විනාශයට අද්දවන්ට හරිම පහසුයි. ඒක අපි තේරුම් ගන්නට ඕන. විශේෂයෙන් අය මතක තියාගන්න ඕන සොලොවන්ට හැකි දේ තමයි කොහොමද? ඔබගේ ඇදහිල්ල සොලොවන්ට හැකියාවක් තිබෙනවා. ඒ දේ සෙලවුවොත් ඔබ වැටී ගියොත් ඒක මමත් මේ ලෝකේ නවාසනවන්ත පුද්ගලයා බවට පත් වෙයි. මතක තියාගන්න මේ පොළොව උන්වහන්සේ සොලොවන්ට යනවා. ස්වර්ගයේ උන්වහන්සේ සොලොවන්ට යනවා. සුදු ලියවිල තිබෙනවා. පොළොව උන්වහන්සේ පුදුමාකාර ලෙස සොලොවන්ට යනවා. රාජ්‍යයන් සොලොවන්ට යනවා. අපි දන්නවා උන්වහන්සේ දැනටවත් සොලොවින් සිටිනවා. එනිසා ඔබත් මමත් අවදි වෙන්නට කාලය ලැබ තිබෙනවා. අපි තවදුරටත් නිශ්ශබ්දව සිටිනවද නැත්නම් උන්වහන්සේ අපිට මේ දී තිබෙනා වනතුරු රංගවීම ප්‍රතික්ෂේප නොකොට උන්වහන්සේව තදින් අල්ලාගෙන සිටිනවාද කියන කාරණේ අපි අපෙන්ම අසන්තෝන කාරණය. ඊළඟට අපි එනවා විශේෂයෙන් නොසෙල්විය හැකි දේ පිළිබඳව අපේ අවධානය යොමු කරන්න. එබ්‍රේ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පද කියන එහෙන් සොලොවන්ට බැරි රාජ්‍යයක් ලබන්නා වූ අපි. ඔබට මතක ඇති දානියෙල් දෙවෙනි පරිච්ඡේදය යනකොට නෙබුකද්නෙසර් රජතුමා දකින්නා වූ සිහිනය. බබිලෝනිය අධිරාජ්‍ය, මේදෝ පර්ෂියන් අධිරාජ්‍ය, ග්‍රීක අධිරාජ්‍ය, රෝම අධිරාජ්‍ය, ඊළඟට රෝම අධිරාජ්‍ය රටවල් 10කට කැඩී බිඳියාම ඒ රටවල් 10න් රටවල් 3ක් ඒ ආගමික රාජ්‍ය එනම් පාබල සතරෝමිය උගුල්ලා විනාශ කිරීම, ඊළඟට ඒ බලය බලවත් වීම අවුරුදු 1260 කාල පරිච්ඡේදයක් දිව්‍යන් වහන්සේගේ දරුවන්ට පීඩා කළා වූ ආකාරය අපි මේ සියල්ල දකිනවා. එනිසා අපිට මේ සියලු රාජ්‍යයන්ගේ වැටීම සහ නැගිටීම අපි දකිනවා. අද දවසෙත් රාජ්‍යයන්ගේ නැගිටීම සහ වැටීම අපි දන්නවා. නමුත් සොලොවන්ට බැරි වූ එකම රාජ්‍ය දානියෙල් දෙවෙනි පරිච්ඡේදයේදී ඒ නෙබුකද්නෙසර් රජතුමා දකිනවා අතින් නැකපු ගලක් කන්දෙන් ගැලවී ඇවිත් මේ රූපයට වැද නැත්නම් රූපයට කුඩු පට්ටම් නැත්නම් විනාශ කරලා දැම්මායි කියලා. මෙන්න සොලොවන්ට බැරි වුණා ඒ රාජ්‍ය. ඒ රාජ්‍ය ලබන්ට සූදානම සිටිනා අපි මොනවද කරන්න ඕනේ? සුදු ලියවිල කියන්නේ. සුදු පාල්තම ගෞරවයෙන්ද දේව බහින්ද එවන් වහන්සේට ප්‍රසන්න වන ලෙස සේවය කරන පිණිස අනුග්‍රහය ඇතුව සිටින්න. ගෞරවයෙන්ද දේව බහින්ද මේක ඉතාම වැදගත් වෙනවා. ඔබටත් මට මේ සොලොවන්ට බැරි රාජ්‍යයට ඇතුල් වෙන්නා වූ අයවලුන් හැටියට මේ මතක තියාගන්න ඕන. උන්වහන්සේගේ පැමිණීමේ දවස බොහෝ දෙනෙකුට මහා කම්පාවෙන් මහා ආශාදනක දවසක් බවට පත් වෙන්න යනවා.
ඒ නිසා තමයි එල්ද්‍රෝපතේ 6 වෙනි පරිච්ඡේදය කතා කරන්නේ. බලවන්තයෝ දාසියෝ නිර්දාසියෝ මෙසි රජවරු මේ සියල්ල කඳුවලට පර්වත වලට කෑ ගහලා කියන්ට යනවා. අප පිට වැටි අප වසා ගන්නට සිංහාසනයේ සිටින තරුණ වහන්සේ දකින්න හැකියාවක් නැහැ කියන කාරණා. බොහෝ දෙනෙකුට උන්වහන්සේගේ පැමිණීම කම්පා වීමේ පණිවිඩයක් දර්ශනයක් වඩපත් යනවා. නමුත් අපි මතක තියාගන්න ඕන අපිට ඒ දේ ගැලවීම. ඒ දේ තමයි ඔබගෙත් මගෙත් ගැලවීම. ස්වර්ගීක දේ සොයාලන්නට හැකියාවක් නැහැ. මේ ලෞකික දේ පොළොවේ දේ වෙනස් කරන්නට මනුෂ්‍යයන්ට කම්පා කරන්නට නැත්නම් අපි කියනවා ඒවා වෙනස් කරන්නට හැකියාවක් තියෙනවා. නමුත් ස්වර්ගීක දේ වෙනස් කරන්නට අපිට හැකියාවක් නැහැ. ඒ නිසා මනුෂ්‍යයට හැකියාවක් නැහැ. මනුෂ්‍ය උත්සාහ කරා, පාපී මනුෂ්‍ය උත්සාහ කරා ස්වර්ගීක දේවල් සලවන්නට. නමුත් අයි මතක තියාගන්න ඕන ස්වර්ගීය තරණ වහන්සේ ඒට නොදුන් බව පැහැදිලිව දකිනවා. ඒ නිසා විශේෂයෙන් අපි උන්වහන්සේට කෘතඥ වෙන්න ඕනේ. හේබ්‍රේව 13 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ කියනවා එබැවින් දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති කරන තොල්වල පළවන ප්‍රශංසාව නැමැති පූජාව උන්වහන්සේම කරන කොටගෙන නිතරම දෙවියන් වහන්සේට ඔප්පු කරමු. අපි මොනවද වෙන්න ඕනේ? අපි කෘතඥ වෙන්න ඕන. උන්වහන්සේ අපේ ජීවිතවලට කර තිබෙනා ආශිර්වාද ගැන අපි මනුෂ්‍යයන් ඉදිරියේ සාක්ෂි තරන්න ඕන. ඒවට විශේෂයෙන් අපි උන්වහන්සේට ස්තුති කරන්න ඕන. මෙතන කියනවා විශේෂයෙන් රෝම පොතේ 12 වෙනි පළවෙනි පද ජීවමානව සුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාකයක් මෙන්න ජීවිතය වෙනස් කර ගැනීම. උන්වහන්සේ වෙත එනකොට ඔබටත් මලත් මොකද කරන්නේ? පවිත්‍ර කරනවා. අලුත් නැවිල්ලක් කරනවා. ඒ අලුත් නැවිල්ලක් කළා වූ ඔබත් මොකද ඔබගෙන් මම ඉගෙනගන්නේ? ඉල්ලන්නේ ජීවමාන සුද්ධ වූ දෙවියන් වහන්සේගෙන් පිළිගත හැකි වූ යාගයක් හැටියට ඔබගේ ජීවිතය මගේ ජීවිතය උන්වහන්සේට ඔප්පු කිරීම. එනිසා උන්වහන්සේ අපව අනුග්‍රහයත් කරන කොටගෙන ඔබවත් මාවත් කැඳවලා තිබෙන්නේ ගලවලා තිබෙන්නේ මොනවා කරන්නද? යහපත් ක්‍රියා කරන පිණිස. මේක අපි තේරුම් ගන්න ඕන. රෝමපතේ පැහැදිලිව කතා කරනවා. උන්වහන්සේ මේ දේ ඔබවත් මාවත් අලුත් නැවිල්ලක් කර තිබෙන්නේ යහපත් දේ කරන පිණිස. ඒ තමයි උන්වහන්සේ ඔබට මඟුල් බලාපොරොත්තු වෙනා කාර්යය. අපි කී දෙනෙක් සූදානම්ද මේ කාරණයට? උන්වහන්සේ මෙම්මන මහත් කැපවීමක් මෙම්මන මහත් අදටත් බලන්න ස්වර්ගයේ අදටත් උන්වහන්සේ මිනිස්යාව ගැලවීමේ කාර්යයේ නිරත වෙලා ඉන්නේ. අපි කොච්චර දෙනෙක් මේ ගැන හිතනවද? කී දෙනෙක් සූදානම්ද? උන්වහන්සේ මේ කෘතඥතාවය පළ කරන්න. කෘතඥතාවය තමන්ගේ ඒ දෙවියන් වහන්සේට දක්වනා ප්‍රේමය, උන්වහන්සේට දක්වනා ආදරය කොහොමද තමන්ගේ ජීවිතය තුළ පෙන්වන්නට කී දෙනෙක් සූදානම්ද? මේයි ස්වාමීන් වහන්සේ දවසේදී ඔබනුත් මනුත් අසන්න නිසා අපි වහන්සේට අපේ ජීවිත බාර කරමින් වහන්සේ ඔබවත් මාවත් අලුත් නැවිල්ලක් කර තිබෙනවා. එහෙමනම් අලුත් ඒ ස්වර්ගීය ජීවිතයේ ස්වර්ගීය පුරවැසියන් ජීවත් වෙන්න අපි අදිෂ්ඨාන කරගනිමේ සේකරන්ට උන්වහන්සේ ඔබටත් මට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.